ආයුබෝවන් ප්‍රේක්ෂක හිතතුනි අපි අදත් සූදානම් අලුත් මුහුණු දේශපාලනික සංවාදය ආරම්භ කරන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ම එපා අලුත් මුහුණු හොයපු ඔබට හොඳ අවස්ථාවක් අලුත් මුහුණු දේශපාලනික වැඩසටහන තුළින් ඔබ හොයපු අලුත් මුහුණ ඔබට හොයා ගන්නට හැකි වෙයි. අද අපිත් එක්ක අපේ කතා බහට එකතු වෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟවදින සමන්ප්‍රිය හේරත් මහත්මයා සහ කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟවදින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුසිල් කින්දල්පිටිය මහත්මයා ඔබ දෙදෙනාම ආයුබෝවන් කියා පිළිගන්නවා. ආයුබෝවන්. සමන්ප්‍රිය හේරත් මහත්මයා ඔබතුමා කොහොමද ජනතාවට ඔබ හඳුන්වා දෙන්නේ? මම ඉස්ලාම රාජ්‍ය නිලධාරී විදිහටම මහජනතාවත් එක්ක ඉස්ලාම ගැටෙන්නේ විශේෂයෙන්ම ගොජාන් සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්තව කෘෂිකර්ම පරිශන නිෂ්පාදන සහකාරවලෙක් විදිහට තමයි මම ඉස්ලාම රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ 2006 වර්ෂයේ මම ඉස්ලාම කුලියාපිටිය ප්‍රාදේශ සභාවට ඉදිරිපත් වෙනවා. ඒ විශේෂයෙන්ම අපේ පෞල් පසුම ගත්තොත් එහෙනම් මගේ පියාණන් මේ දේශපාලනයට සම්බන්ධ කෙනෙක්. මහිපාල හේරත් මහත්මයා අද ජීවිතුන් අතර නැහැ. ඊට පස්සේ 2006 ඉඳලා 2009 වර්ෂයේදී මට අවස්ථාවක් ලැබෙනවා වයම් පළාත් සභාවට ඉදිරිපත් වෙන්න. වයම් පළාත් සභාවේ മന്ത്രിවරයෙක් විදිහට ඉදිරිපත් වෙනවා. ඒ වගේම 2010 වර්ෂයේ පළාත් සභාවේ සභානායකවරයා විදිහට වැඩ කටයුතු කරනවා. නැවත 2013 වර්ෂයේ වයම් පළාත් සභාවට മന്ത്രിවරයෙක් විදිහට ඉදිරිපත් වෙනවා. ඉතින් මම හිතනවා නිරන්තරයෙන් මිනිසුන් එක්ක ගැටෙමින් විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කය ගත්තොත් එහෙම කෘෂිකර්මයට නැඹුරු දිස්ත්‍රික්කයක්. ඉතින් මම බොහෝ වෙලාවට අපිට තියෙන බොහෝ ගැටලු තමයි මේ කෘෂිකර්මයේ සම්බන්ධ ගැටලු. ඉතින් ඒවට සුජුව මැදිහත් වෙන්න ඒවට අවශ්‍ය විසඳුම් ලබා දීමට මම හිතනවා අවශ්‍ය දායකත්වය හැම අවස්ථාවකදී ලබා දුන්නේ. ඒ හින්දා ඒ අනුව තමයි ප්‍රාදේශ සභාව විනා වයම් පළාත් සභාවේ മന്ത്രിවරයෙක් දක්වා යන ගමනට අවශ්‍ය දායකත්වය ජනතාව සපයන්නේ. සුසිල් කින්දල්පිටිය මහත්මයා ඔබතුමා කොහොමද ජනතාවට ඔබ හඳුන්වන්නේ? ඔව් මාව සමහර වහන දෙයක් තමයි මාව හඳුන්වන්නේ මාධ්‍යවේදියෙක් හැටියට දේශපාලනඥයෙක් හැටියටද කියලා. ඒත් වශයෙන් මගේ වෘත්තීය මාධ්‍යය මම වෘත්තීය මාධ්‍යවේදී දීර්ඝ කාලයක් රාජ්‍ය මාධ්‍ය ආයතනවල පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති කළමනාකරුවෙකු විදිහට දීර්ඝ කාලයක් වැඩ කරලා තිනවා. නමුත් ඒ කාලය පුරාම මගේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ ජනතාවගේ ප්‍රශ්න, ජනතාව එක්ක ගැටෙන විවිධ ප්‍රශ්න එක්ක මම පාලකයෙක් එක්ක සටන් කළා. ඊට පස්සේ පහු කාලීනව මට තේරුම් ගියා ප්‍රවෘත්ති කාමරයක් ඇතුලේ ඉඳලා මේ සටන කරනවට වඩා ජනතාව අතරට ගිහිල්ලා ජනතා පරමාධිපත්‍ය බලය උරුම කරගෙන පාලකයෙක් එක්ක සටන් කරන්න ඕනේ කියලා. ඒ නිසා මේක තමයි මගේ වෙනස. ඒ නිසා මම 2010 දී මම මැතිවරණයට ඉදිරිපත් වුණා. ඒ වෙලාවේදී දේශපාලන පරිගැනීමකට ලක් වෙනවා. මම ඒක මුළු රටම දන්න කාරණයක්. ඒක අප්‍රසන්න සිද්ධියක්. මම ඒක ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් 2014 පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් මා නියෝජනය කරපු පක්ෂයෙන් වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා විදිහට මම පළාත් සභාවට ගිහලා අවුරුදු 5ක් මම විශාල වැඩ කොටසක් කොළොන්නාව මම උපන් ප්‍රදේශයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශ විශේෂයෙන් ඈත දුර පිහිටි අවිශ්‍රාවේල්ලට පවා විශාල වැඩ කොටසක් ඉෂ්ට කළා. ඒ අනුව මම පහුගිය අවුරුදු 5 කරපු වැඩ කොටස සහ ජනතාවගේ ප්‍රශ්න එක්ක මා කරපු කටයුතු නිසා මට මේවර අවස්ථාව ලැබුණා මහමැතිවරණට ඉන්න. ඒ නිසා මම හිතනවා මේ සැරේ මට ජනතාවට තීරණය කරන්න පුළුවන් මාව පාර්ලිමේන්තුවේ යවනවද නැද්ද කියලා. හරි. සමන්ප්‍රිය හේරත් මහත්මයා ඔබතුමා තරඟවදින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය යටතේ කුලියාපිටිය ආසන සංවිධායකවරයා විදියට. කුලියාපිටිය ආසනය ගත්තොත් කාලයක් තිස්සේම නිරන්තරයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ බල කණ්ඩායමකට තමයි මේ තරඟයේ ජය ලැබෙන්නේ. මෙවර මහමැතිවරණයේ කුමක් වේවිද? දැන් ඔබ කියන කතාව හරි. විශේෂයෙන්ම දැන් අපේ වාමාංශයේ කඳවුර නියෝජනය කරලා අවුරුදු 44කින් කුලියාපිටිය ආසනයේ മന്ത്രിවරයෙක් බිහි වෙලා නැහැ. ඉතින් මම විශේෂයෙන්ම කියනවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පටන් ගත්තාම ජී.ඩබ්ලිව් සමරසිංහ මහත්මයා තමයි ඉස්සෙල්ලාම කුලියාපිටිය ආසනයේ මහජන മന്ത്രിවරයා විදිහට තේරිපත් වෙන්නේ. ඊට පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විවිධ අපේක්ෂා තරඟ කරා. නමුත් ඒ අවස්ථාවේ තේරිපත් වුණේ විශේෂයෙන්ම කියනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ආසනය කියන්නේ සුවිශේෂී ආසනයක්. මොකද වැඩිම මුස්ලිම් ජනතාවක් වෙන්නේ අපේ ආසනයේ. විශේෂයෙන්ම ඡන්දපාණය ගත්තොත් එහෙම 19000කට ආසන්න ප්‍රමාණයක් වෙන මුස්ලිම් ජනතාවගේ ඡන්ද විතරයි. ඒ වගේම පහුගිය මහමැතිවරණය කියන්නේ අපේ පක්ෂේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා තරඟ කරද්දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපේ ආසනේ පරාජයපත් වෙන ඡන්ද 4800කින්. ඊට පස්සේ නැවත මම සංවිධායකත්වයේ දරන ආසනයේ විදිහට 2018 අපි පක්ෂයක් විදිහට මුණ දෙන ඉස්සෙල්ලාම
මැතිවරණේ පළාත් පාලන මැතිවරණේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ විදියට. ඒ අවස්ථාවේ අපි කුලියාපිටිය ආසනය ජයග්‍රහණය කරනවා ඡන්ද 5300කින්. ඊට පස්සේ නැවතත් අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තරඟ කරපු ජනාධිපතිවරණයේදී නැවතත් අපේ ආසනය ජයග්‍රහණය කරන ඡන්ද 8600. ඉතින් මම ලොකු විශ්වාසයක් තියෙනවා මෙවර තනි අපේක්ෂකයෙක් විදිහට කුලියාපිටිය ආසනයෙන් අපේ පක්ෂයෙන් මාව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මුලින් ඉඳන් මේ බලවේගයත් එක්ක කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා හිටියේ. කෙනෙක්ද දිස්ත්‍රික්කයේ නායකත්වයේ ජෝස්ටන් ප්‍රනාන්දු මැතිතුමත් සාලින් දිසානායක මැතිතුමත් එක්ක අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනෙන සටනේ පුරෝගාමී හිටව පිරිසක්. ඉතින් මට ලොකු විශ්වාසයක් තියෙනවා ජනතාව අතරේ ප්‍රසාදය තියෙනවා. මොකද අපි ප්‍රතිපත්ති ගරුකව ඒ දේශපාලන නියලුණා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් අපි විශාල කාර්යභාරයක් මේ පක්ෂය වෙනුවෙන් කරා. ඉතින් හින්දා මට ලොකු විශ්වාසයක් තියෙනවා මෙවර ආසනෙන් ඒ තැන මට හිමි වෙයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ බල කඳවුරක් වෙන කුලියාපිටිය ආසනය දේශපාලන ඉතිහාසයේ වෙනස් කරමින් මැතිවරණ දෙකක් ජයග්‍රහණය කරනවා. මෙවර ඊළඟ මහා මැතිවරණය ජයග්‍රහණය කරනවා කියලා 100% විශ්වාස කරනවා. ඔව් අනිවාර්යෙන්ම මම හිතනවා මොකද දැන් අපේ පක්ෂයේ නායකයා ඉල්ලන්නේ අපේ දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම ප්‍රබලම අපේසේ කණ්ඩායමක් තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මෙවර මහා මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම අනික තමයි එක්සත් ජාතික පක්ෂයේ දෙකඩවීමත් සමග මේ බල කඳවුරු දෙකේ තියෙන කා කොටා ගැනීමත් එක්ක අපිට ලොකු වාසියක් අත් වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. හරි. සුසිල් කින්දල්පිටිය මහත්මයා කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ආසනය කියන්නේ ඊටමත් තීරණාත්මක සහ තරංගකාරී ආසනයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. කොහොමද දැන් කොළොන්නාවේ තා? මෙහෙමයි කොළොන්නාවේ දිහා බැලුවොත් පහුගිය පළාත් පාලන ඡන්දයේදී ජනාධිපතිවරණයේදී කොළොන්නාවේ එක්සත් ජාතික පක්ෂය පරාදයි. මේ පරාජයට හිටපු සංවිධායකවරයා වග කියනවා. නමුත් මා විශ්වාස කරනවා දැන් එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා ඉවත්ව ගිහිල්ලා ඉවරයි. එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරලා ඉවරයි. ඊට පස්සේ දැන් මම සංවිධායකවරයෙක් විදිහට කටයුතු කරනවා. එතකොට කොළොන්නාව ජනතාවට එතුමා සලකපු විදිහ නිසා තමයි පහුගිය මැතිවරණ දෙක පරාද වුනේ. මේක පිළිගන්න ඕනේ. ඒ නිසා මා විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂය ගැන, අලියා ලකුණ ගැන, කොළ පාට ගැන. මෙතුමා කිව්වා වගේ විශාල මුස්ලිම් සහෝදරයෝ පිරිසක් අපේ පළාතෙත් ඉන්නවා 30000කට ආසන්න ජනතාවක්. ඒ අය පවා හිටපු සංවිධායකවරයා ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වෙලා තියෙන නිසා මා විශ්වාස කරනවා අපිට හොඳ අවස්ථාවක් තියෙනවා මේ සැර එක්සත් ජාතික පක්ෂ කොළොන්නාව ජයග්‍රහණය කරන්න. ඒ විතරක් නෙමෙයි කොළොන්නාවේ අපි ගත්තොත් එහෙම මෙතුමාගේ පක්ෂේ පොහොට්ටුව පක්ෂයේ මෙතන පොඩි ව්‍යාකූල තත්ත්වයක් සංවිධායකවරයෙක් ඉන්නවා. හැබැයි මේක මේ පිටින් ඇවිල්ලා අනිත් ඔක්කොම සංවිධායකවරු අපේක්ෂකයෝ ඇවිල්ලා දැන් මේකේ පොඩි ඡන්ද සටනක් පටන් අරන් තිනවා. සමහර එක්සත් ජාතික පක්ෂය ඇතුලේ තින්නවා එහෙම ගරිල්ලා ක්‍රමයට ඡන්ද පැහැර ගන්න එන අය. ඒකම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි ඕන කෙනෙකුට අරන් යන්න පුළුවන් මනාප තුනක් තියෙනවානේ. ඒක ගැන මගේ සටනක් නැහැ. මම කොළොන්නාව ඉපදිච්ච කෙනෙක්. සහ මම කොළඹ හඳුනන කෙනෙක්. මම කොළඹ ඉගෙන ගත්ත කෙනෙක්. කොළඹ ජනතාවට සේවය කරපු කෙනෙක්. ඒ නිසා මෙතන මොවුදර ඉඳලා වත්තලට එනකනුත් කොළඹ ඉඳලා අවිස්සාවලට වෙනකුණුත් ජනතාව සුසිල් කින්දල්පිටිය දන්නවා. ඒ නිසා මට කොළොන්නාව අනිවාර්යෙන් අපි ජයග්‍රහණය කරන එක්සත් ජාතික දැඩි විශ්වාසයක් මට තියෙනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ගැන දැඩි විශ්වාසයක් තියෙනවා. අපි ගිය සැරේ ජනාධිපතිවරණයේදී කොළඹ පරාදයි එක්සත් ජාතික. කොළඹ පරාජයට කෙලින්ම ඒකේ අපේක්ෂකතුමා අද මේ සමගි ජන බලවේගයේ නායකතුමා වග කියන්න ඕනේ. ඒක මොකද ඊට කලින් අපි දිගටම කොළඹ ජයග්‍රහණය කළා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සැරේ එක්සත් ජාතික පක්ෂය හැටියට කොළඹ විශාල ජයග්‍රහණයක් කරා යන්න අපිට හැකියාව ශක්තිය තියෙනවා. අපි අලුත් කණ්ඩායමක් විදියට අලුත් බුද්ධිමත් උගත් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය. අලුත් මූණු ටිකක් එකතු කරලා තියෙනවා ඔබ කියනවා වගේ. ඒ මූණු අලුත්ම මූණු දූෂණය වෙච්ච නැති මූණු විශාල පිරිසක් මේකේ ඉන්නවා. මම චෝදනා නොලබපු විශාල පිරිසක් මේක ඇතුලේ ඉන්නවා. ඒක නිසා මේ අය අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා මේ සැරේ. 100% විශ්වාසද ඔබතුමාට? ඔව් අපි මෙහෙමයි වැඩේ. දේශපාලනය කියන්නේ මේ හැම මොහොතකම දෝලණය වෙන එකක්. හැම මොහොතක්ම තීරණාත්මකයි. අපේ පක්ෂය ඉදිරි සති දෙක ඇතුළත ශක්තිමත් ලෙස මුහුණ දුන්නොත් අපේ අපේක්ෂකයෝ ඊටාම සාමූහිකත්වය විශේෂයෙන්ම මේ පක්ෂය ඇතුලේ මම දකිනවා මේ තරඟයට ගියාම සාමූහිකත්වය ගිලිහිලා යනවා. මම හිතන්නේ මම හැමතිස්සෙම සාමූහිකත්වය රකින්න උත්සාහ කරනවා. ඒක කඩාගෙන යන සමහර මේ අවස්ථාවාදී අපේක්ෂකයෝ මේ කණ්ඩායම ඇතුලේ නැතුව නෙමෙයි ඉන්නවා. මට ඒව ගැන බරපතල විවේචනයක් වෙනවා. මම විවෘතව විවාද කරන්න කැමති පක්ෂ විපක්ෂ
ඕන කෙනෙක් එක්ක මේවැය තියෙන අප්‍රසන්න පැති. හැබැයි ජනතාව අලුත් මූණු ගැන විශ්වාස තියයි. ජනතාව එක්සත් ජාතික පක්ෂ අලුත් මූණු ගණනාවක් ඉන්නවා. බෞද්ධරයක් අලුත් මූණු. ඒ මූණු ගැන විශ්වාස තියයි. මේ වෙලාවේ වැදගත් පක්ෂ නෙමෙයි. මේ වෙලාවේ ඔබ කියන වගේ ඔබේ අරමුණ වගේ මේ වෙලාවේ වැදගත් රටට වැඩ කරන්න පුළුවන් වැඩ කරලා පෙන්නපු දූෂණය නෙවෙච්ච වංචාවට දූෂණයට අවිනීතියට විරුද්ධ අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යනවා දර්ශනයක් තියෙන දැක්මක් තියෙන වැඩපිළිවෙලක් තියෙන පිරිසක් පාර්ලිමේන්තුවට යන්න ඒ පිරිස යවන්න මම හිතනවා අපේ රටේ ජනතාව සූදානම් වෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ඉතාම හොඳ මට්ටමකින් උන් ජයග්‍රහණය කරයි. හරි. සුසිල් කින්දල්පිටිය මහත්ම කියන වගේ සමන්ප්‍රිය මහත්මයාත් ගරිල්ලා සටන් ක්‍රමය යටතේ මේ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච කෙනෙක් නෙවෙයි. ඔබතුමත් නිතරම කුලියාපිටි ආසනයත් එක්ක කුලියාපිටි ඉපදිච්ච කෙනෙක් විදිහට හිටපු කෙනෙක්. ඔබතුමා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් ඔබේ දේශපාලන ඉතිහාසය තුළ මේ ජනතාව වෙනුවෙන් කරේ මොනවද? ඇත්තටම දැන් විශේෂයෙන්ම කියන්න ඕන මම ඉස්සෙල්ලාම 2006ට පෙරත් මන්ත්‍රීවරයෙක් ප්‍රාදේශ සභාවට තේරිපත් වෙන්න කලිනුත් විශේෂයෙන්ම ජනතාවත් එක්ක හිඳමින් ජනතාවට බද්ධ වෙච්ච ඒ වගේම ජනතාවගේ පොදු ගැටලුවලදී හැම අවස්ථාවකදීම පෙනී හිටියා. ඉතින් මම හිතනවා අපි ප්‍රාදේශ සභාව තුලත් අපි විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ තියෙන ඇත්තටම මම කිව්වා වගේ කෘෂිකාර්මික ප්‍රදේශයක් ඒ වගේම කෘෂිකර්මය ජීවනෝපාය කරගත්ත ජනතාව කිසිම ප්‍රදේශයක්. ඉතින් ඔවුන්ගේ බොහෝ ප්‍රශ්නවලදී මට ඇත්තටම මේකට වෘත්තියත් මගේ බලපෑ ඍජුවම ඔවුන්ට විශේෂයෙන් උදව් උපදව කිරීමේදී ඉතින් ඇත්තටම පළාත් සභාව දෙපාරක් නියෝජනය කර කෙනෙක් විදිහටත් පළාත් සභාවේ සභානායකවරයා විදිහටත් ඉතින් විශේෂයෙන්ම ජනතාව බාර දීපු කාර්යය. දැන් අද ප්‍රධාන ප්‍රශ්නේ තියෙනවා අපේ මේ කිඳල්පිටිය මහත්තයා කිව්වා වගේ දැන් මහජන නියෝජිතයාගේ කාර්යභාරය බොහෝ වෙලාවට මහජන නියෝජිතයා තේරුම් අරගෙන නැහැ. දැන් විශේෂයෙන්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අපි එක්කෙනෙක් තෝරලා එතෙන් යවන එක. ප්‍රාදේශ සභාවට, පළාත් සභාවට, පාර්ලිමේන්තුවට. එතකොට දැන් බොහෝ වෙලාවට මනාප ගන්න උනන්දු වෙන උදවිය ඒ ආයතන වලට ගිහිල්ලා බොහෝ වෙලාවට මහජන නියෝජිතයාගේ කාර්යභාරය කරන්නේ නැහැ. ඉතින් මම විශේෂයෙන් විශ්වාස කරනවා මම අවුරුදු 10ක් පළාත් සභාව නියෝජනය කරපු කෙනෙක්. මම එකම එක දවසයි මම නිවාඩු අරගෙන තියෙන මහා සභා රැස්වීම පැවැත්වෙද්දී ඒ මගේ තාත්තගේ මරණ ගෙදරට විතරයි. සියලුම පළාත් සභා සැසිවාර වලට හැම දෙයකටම සහසම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ජනතාවගේ ප්‍රශ්න වලට පෙනී ඉඳලා තියෙනවා. විශේෂයෙන් මම එදා ඉඳන්ම දඟලපු කාරණයක් තියෙනවා. පෙනී හිටපු කාරණයක් තියෙනවා. අපි තියෙන වැව් පද්ධතිය සහ කුඹුරු පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මම විශාල සටනක් කරා පළාත් සභාව තුලත්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉතින් මේ අපි පාර්ලිමේන්තුවට ඒ අවස්ථාවක් ලැබුණොත් එහෙම ඒ හරහත් ජනතාවට විශාල සේවාවක් කරලා විශේෂයෙන්ම මේ භූමිය අපි ආරක්ෂා කර ගන්න ඕනේ. අපිට තියෙන ප්‍රධානම ප්‍රබල අද තියෙන වාකීමක් ඒක. මහජන නියුත් විදිහට පැවරෙන. ඉතින් එදා ඉඳන් මේ ප්‍රශ්නවලට අපි මුහුණ දුන්නා. ඒ වගේ ජනතාවත් එක්ක හිටියා පොදු ප්‍රශ්නවලදී විශේෂයෙන්ම පරිසර විනාශයන්වලදී. හැම වෙලාවෙම මම හිටියේ ජනතාවත් එක්ක. ජනතාව වෙනුවෙන්. අපි ස්වාභාවික සම්පත් ප්‍රයෝජනට ගන්න ඕන. හැබැයි ක්‍රමවත් භාවයක් තියෙන්න ඕන. ඉතින් අක්‍රමවත් භාවයක් තියෙන හැම අවස්ථාවකදීම ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. ජනතාවේ ප්‍රශ්නවලදී පෙනී හිටියා. සුසිල් කින්දල්පිටිය මහත්මයා ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කයේ ඉපදිලා කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සේවයක් කරා කියලා ඔබ සඳහන් කරනවා. ජනතාවට දැනගන්න අපි කතා බහ කරමු. ඔබ කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් මෙතෙක් කලක් සිදු කළ සේවාව මොනවද? මෙහෙමයි. මම සාමාන්‍යයෙන් පාරවල් විතරක් හදපු മന്ത്രിවරයෙක් නෙමෙයි. මොකද ගොඩක් മന്ത്രിවරු මෙතුමත් සමන්ප්‍රිය മന്ത്രിතුමත් එක්ක වෙයි. ගොඩක් മന്ത്രിවරු හරි ආසයි පාරවල්. පාරවල් හැදුවාම පොඩි කොමිස් මුදල සාකච්ඡා ප්‍රාදේශීය මට්ටමේ മന്ത്രിවරු කොට දෙනෙක් කරන පාර්ලිමේන්තු മന്ത്രിවරු වැඩි දෙනෙක් මේ වැඩේට කැමති. හැබැයි මම හැමතිස්සෙම දැක්කේ සමතුලිත සංවර්ධනයක්. මම බැලුවේ පාරවල් යටිතල පහසුකම් හදන එක රජයේ ප්‍රධාන කාර්යභාරයේ කොටසක් යටිතල පහසුකම් දෙන එක. ඒ වගේ ප්‍රාදේශීය මට්ටමේ ඉන්න දේශපාලනඥයෝ දිස්ත්‍රික් මට්ටමේ ඉන්න දේශපාලනඥයින්ට ඊට වඩා වගකීමක් තියෙනවා Tamanට ලැබෙන අරමුදල් සමතුලිත සංවර්ධන විශේෂයෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබීම සඳහා වැඩපිළිවෙලක්. දැන් මගේ මුදල් මම ඊටම පරිස්සමෙන් මුලින්ම මම ශ්‍රේෂ්ඨ ගණනාවක් මම තෝරගත්තා. විශේෂයෙන් අධ්‍යාපනය. කොළොන්නාව කියන්නේ අධ්‍යාපනය අතින් ඉතා දුර්වල ප්‍රදේශයක්. නිසා කොළොන්නාව. ඒ වගේම අවිස්සාවේල්ල කියන්නේ අධ්‍යාපනය අතින් සෑහෙන ප්‍රශ්න තියෙන ප්‍රදේශයක්. මේ ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මම මුදලක් වෙන් කළා. ඊළඟට අපි නොදන්න විශාල පිරිසක් ඉන්නවා මේ ආබාධිත දරුවෝ. ආබාධිත කියන්නේ මේ තමන්ගේ කටයුතු නිසි ලෙස කරගන්න බැරි දෙමව්පියන්ගේ සහාය උදව් අවශ්‍ය දරුවෝ ඉන්නවා. ඒ පවුල් ගොඩක් ඉතාම දිලිඳු පවුල් හැටියට මම හඳුනාගත්තා. ඒ පවුල් වලට මම උදව් කළා. ඊළඟට මම දැක්කා කාන්තාව. මේ අපේ සමාජයේ කොළොන්නාව බැලුවාම බහුතරයක් කාන්තාව ඉතාම අසරණයි. ඔවුන්ගේ පවුල නඩත්තු කරන්න ඔවුන්ගේ ස්වාමි පුරුෂයාට බෑ. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ කියලා
ජීවන තත්ත්වය ඉහළට ඔසවා තබා ගැනීම නිසා යම් වැඩපිළිවෙල නිසා කාන්තාවන්ට මම උදව් කළා තමයි. ඊළඟට නිවාස ප්‍රශ්න විශාල ප්‍රශ්නයක්. ගොඩක් අය ඉන්නේ පැල්පත්වල. මේ පැල්පත තෙමෙනවා. හරියට සිමෙන්ති ටිකක් පොළොවට නැහැ. ඒ නිසා මේ අයගේ මේ ප්‍රශ්න විසඳන්න මම විශාල මුදලක් වැය කළා තිනවා. ඒ වගේම ස්වයං රැකියාව සඳහා කාන්තාවන්ට පුහුණු වැඩසටහන් තියලා ඔවුන්ට පුහුණු කරලා ඔවුන්ට වෘත්ති අවස්ථා ලබා දීලා ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබා දීලා ඒ විතර නෙමෙයි තමන් ඔවුන් කරන නිෂ්පාදන අලෙවි කරන්න මම කොළොන්නාවේ ස්වයං රැකියා නිෂ්පාදන අලෙවිසලක් කාන්තාවන්ට විවෘත කළා. හරි. ගණනාවක මෙතුමා කිව්වාගේ කෘෂිකර්ම අපේ කොළොන්නාව කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්මාන්තයට වැඩි නැඹුරුවක් නැහැ. හැබැයි පළාත් සභාවේ හිටපු ඇමතිවරයා ගාමිණී තිලකසිරි ඇමතුමා අපි අක්කර 22ක් එක්තරා අවස්ථාව වගා කරන්න මම ට්‍රැක්ටර් පව ආරම්භ දුන්නා. මේ සමතුලිත සංවර්ධනය සඳහා පෞද්ගලික අවුරුදු 5 ඒ වගේම ක්‍රීඩාංගණයක් මම දැන්ටමත් ඒක කරනවා. සේදවත්තේ ක්‍රීඩාංගණය ලක්ෂ 370 පළාත් සභා මන්ත්‍රීවරු කිසිසේත් ගන්න බෑ ලක්ෂ 370. හරි. ඉතාමත් පැහැදිලි සුසිල් කිඳිල්පිටිය මහත්මයා සමතුලිත සංවර්ධනයක් තුළින් ඒ ආකාරයට තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සේවය එතුමාගේ සේවය ඉටු කළේ. අපි දැන් සූදානම් සමන්ප්‍රිය හේරත් මහත්මයා ඔබතුමා හඳුනාගෙන තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගැටලු මොනවද? ඔව් ඇත්තටම ප්‍රධාන වශයෙන්ම තියෙන ගැටලුව තමයි විශේෂයෙන්ම අපෙන් බොහෝ දිනාට ඉල්ලන්නේ තරුණ තරුණ රැකියා අවස්ථා. ඉතින් මේ අපේ කිඳිල්පිටිය මහත්මයා කිව්වා වගේ මේකට දැන් අපි හැම වෙලාවෙම බොහෝ වෙලාවට දුප්පත්කම තුරන් කරන්න බලන්නේ අපේ මනුස්සයාට හාල් කිලෝ 5කුයි එහෙම නැත්නම් ගයක් හදාගන්න තහවුරු ටිකයි ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය දෙනවා මිසක් ඒකට අවශ්‍ය ක්‍රමවේදය තාම සකස් වෙලා නැහැ අපේ රටේ. ඉතින් විශේෂයෙන්ම තියෙන ප්‍රශ්නේ තමයි විරැකියාව. එතකොට ඒකට අපි දැන් මේ රජයේ වැඩ පිළිලක් විදිහට අතිගරු ජනාධිපතිතුමා උපාධිධාරීන් 54000කට රැකියා අවස්ථාව ලබා දුන්නා. නමුත් මම දකින දේ තමයි අපිට රජයේ රැකියාව දීලා පමණක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේකට අවශ්‍යයි ජාතික වැඩ පිළිලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා අතිගරුවක් ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් ලව් අපි මේ වැඩේ කරගන්න විශේෂයෙන් මේ රටේ ජාතික ප්‍රතිපත්තීන් හදන්න ඕනේ. ඉතින් අපේ අධ්‍යාපනයේ සම්බන්ධ ඒ ගැටලුව තියෙනවා. කෘෂිකර්මයේ සම්බන්ධ ඒ ගැටලුව තියෙනවා. අනිකුත් ශ්‍රේෂ්ඨයන් සම්බන්ධ ඒ ගැටලුව තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම අලුත් මුහුණු විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මෙන්න මේ කාර්යභාරය ඇත්තටම පාර්ලිමේන්තුවට ගිහිල්ලා ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අනිකුත් සියලු දෙනාගේ අවධානය යොමු කරවලා ඒ කාර්යභාරය ඉෂ්ට කර ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන කාර්යභාරය. අත කොච්චර අපි උත්සාහ කරත් අපි ස්වයං රැකියා කරන්න ඒ අවශ්‍ය දේවල් දුන්නත් අපි දෙනවා. මම දීලා තියෙන පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට මේ විශාල උදව් උපකාර කරලා තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ මම හිතන්නේ මෙතනින් අවසන් වෙන ප්‍රශ්නයක් නෙමෙයි. බොහෝ දෙනෙක් ඉල්ලන්නේ අද බලාපොරොත්තු වෙන්නේ උපාධියක් ගත්තොත් රැකියා අවස්ථාවක්. දැන් මේ අපේ රටේ තියෙන බරපතල අර්බුදයක් මේක ඇත්තටම. දැන් ජපානයේ වගේ රටක් ගත්තොත් එහෙම විශේෂයෙන්ම ගොවි මහත්තයෙක් ගත්තොත් එහෙම ගොවියා හොඳ පශ්චාත් උපාධිධාරියෙක්. හැබැයි උපාධිය ආභරණයක් කරගෙන නැහැ රජයේ රැකියාවක් ඉල්ලීම සඳහා. දැන් අද අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි උපාධියක් ලැබුණාද ඒ පුද්ගලයා ගිහිල්ලා ඒ තරුණ තරුණිය ගිහිල්ලා ලිප්ටන් වලට උද්ඝෝෂණය කරනවා අපිට රැකියාවක් දියව කියලා. ඒ තැනට අද මේ මනස හැදිලා තියෙනවා. විශේෂයෙන්ම මම දකින්නේ මෙන්න මේ කාරණේදී ආංගර අවශ්‍ය වෙන රාජ්‍ය මැදිහත්වයේ අපි දකිනවා විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්ති නිර්මාණය වුණොත් එහෙම මේ தত্ত্বය අපිට වළක්ව ගන්න හැකියාව ලැබෙයි කියලා. හරි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟවදින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මේ හැම පක්ෂෙම ප්‍රබලය කිහිප දෙනෙක්ම තරඟවදින දිස්ත්‍රික්කය බවට වර්තමානදී පත් වෙලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය. මේ තාමත් ප්‍රබල පිරිසක් සමග මේ කරන සටන මොන වගේ අභියෝගයක්ද ඔබතුමාට? ඔව් දැන් ඇත්තටම අපේ කණ්ඩායමත් දැන් අපේ අගමැතිතුමා විශේෂයෙන්ම දිස්ත්‍රික් නායකයෝද ජෝන්සන් ප්‍රනාන්දු මැතිතුමා අපි ඇත්තටම හොඳ බැඳීමක් තියෙනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා තනි වෙච්ච වෙලාවේ අපි නැගී හිටපු මිනිස්සු පළාත් සභාවේ. ඉතින් පළාත් සභාවේ විවිධ අභියෝග ඇතුව තමයි අපි මේ සටනට මුහුණ දුන්නේ ඇත්තටම. බොහෝ වෙලාවට කිව්වේ අපි නැගිටිද්දි කිව්වේ මහින්ද මහත්තයානේ වචනයක් කතා කරන්නේ නැගිටිද්දි කිව්වේ අපිට මහින්දගේ හොරු නැගිටිනවා කියලා අපිට කිව්වේ. ඉතින් හැබැයි එහෙම කිව්ව අයත් අද මෙතන ඇවිල්ලා ඉන්නවා. අපි සියලු දෙනාම අරගෙන තියෙනවා. අද විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිස අපිට එක රාශිය වෙමින් ඉන්නවා. ඉතින් ඇත්තටම ප්‍රබලව ඉන්නවා. හැබැයි ප්‍රබලත්වයේ නිර්මාණය වෙන්නේ ජනතාව මතින්. ජනතාව තමයි ප්‍රබලව නිර්මාණය කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මම දකිනවා අද මේ අලුත් කණ්ඩායමක් විදිහට ඇත්තටම අපිට අවස්ථාව හම්බෙන්නේ මේ අලුත් පක්ෂයක් විදිහින්ද. මේ අලුත් පක්ෂයේ කුළුඳුල්ම පරම්පරාව අපි. මේ වෙනින් අපි වැඩ කරලා විශේෂයෙන්ම අපි නුවරදන් කොළඹට පාගමන් ගිහිල්ලා මේ දින සංවිධානය කරලා අපි විශාල කාර්යභාරයක් මේ වෙනුවෙන් කරා. ඉතින් ලොකු මිනිස්සුන්ගේ පැහැදීමක් තියෙනවා ඇත්තටම. අපි එදා ඉඳන් මේ සටන හිටියා කියන හැඟීම මිනිස්සුන්ට තියෙනවා. ඉතින් ඒ තුලින් අපි හිතනවා මේ ප්‍රබල කණ්ඩායමත් එක්ක කවදාත් අගමැතිතුමා විශේෂයෙන්ම ඇවිල්ලා Tamanට විතරක් මනාප දෙන්න කියන්නේ
දිස්ත්‍රික් නායකයෙක් කාර්යභාරය කරන්නේ අපිට ආසනයට આવුත් කියන්නේ විශේෂයෙන්ම ආසනේ පුද්ගලයාට උදව් කරන්න කියලා ඉතින් අපිට තරුණ විදිහට මේ අවස්ථාව පක්ෂයක් විදිහට ලබා දීලා තියෙනවා. පක්ෂේ ජාතික සංවිධායකතුමා බැසිල් රාජපක්ෂ මහත්මයා විශේෂයෙන් අපි ගැන හොයලා බලනවා. ඉතින් එහෙම මහා දැවැන්ත කාර්යභාරයක් අලුත් පක්ෂයක් විදිහට ඒ අවස්ථාව නැත්නම් අපිට ලැබෙන්නේ නැහැ අතරම. මට ගිය පාරත් ඒ අවස්ථාව නොලැබී ගිය පුද්ගලෙක්. මට මේ අවස්ථාව හම්බෙන්නේ මේ පක්ෂේ කරපු කැපකිරීම නිසා. ඒ වගේම අපි මහ ජනතාව විසින් අපි නිර්මාණය කරපු චරිත අපි. හරි පැහැදිලි. දැන් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සමගි ජන බලවේගයේ විදිහට බෙදීගෙන යනවා. මේ බෙදී යාම තුළ තවදුරටත් එක්සත් ජාතික පක්ෂය තුළ රැඳෙන්න සහ සමගි ජන බලවේගයේ යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවෙන්න සුසිල් කිඳිල්පිටිය මහත්මයාට බලපාපු හේතුව කුමක්ද? ඔබ කියන්නේ මම සමගි ජන බලවේගයෙන් නොවෙන්නද? ඔව්. මම ඒක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ගැන කතා කළොත් මට විවේචනයක් කරන්න වෙනවා සමගි ජන බලවේගය. මම අසාධාරණයි. එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයා මගේ ඉස්සරහා ඉන්න ඕනේ. ඒකට විවේචනයක් කරන්න. හරි. එහෙනම් අපි කතා බහ කරමු. ඔහුට උත්තර දෙන්න අවස්ථාවක් දෙන්න. හැබැයි සමගි ජන බලවේගය ගැන කතා කරනවා මට එක කාරණයක් තියෙනවා. මොකද මේ නාම යෝජනා ඉදිරිපත් වෙන කාලේ නාම යෝජනා සඳහා මේ වැඩ කටයුතු සිදු කරන කාලේ මේක බෙදෙන්න කලින් මම සිරිකොත මන්දිරයක බොහොම සමීපව කටයුතු කරන නිසා මම එක දෙයක් දැක්කා. මොකක්ද එක දේ? මේ පක්ෂය දෙකට කඩන්න පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ඕනෙකමක් තිබුණේ නැහැ. මේකට මට විවේචන එල්ල කරයි. හැබැයි මම විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයාටත් පක්ෂයෙන් එළියට යන්න ඕනෙකමක් තිබුණේ. මට මතකයි මීට අවුරුදු දෙකකට විතර කලින් මේ වගේ දෙක තුනකට කලින් ගැටලුවක් ඇති වෙච්ච වෙලාවේ මම සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් ඇහුවා. දැන් ඔබතුමා මේ ගැටුමකට මැදි වෙලා ඉන්නවා. ඉතින් හොඳ නැද්ද ඔබතුමා එහෙනම් වෙනම ගිහිල්ලා මේකට එක්ක සටනක් කළා අවසානයේ මේකේ තීන්දුවක් ගන්න එක. මේ ඒ පාර මට එයා ඉඳන් කිව්වා මගේ පක්ෂ සමාජිකත්වය නැති කරන්න දෙන්න එපා. මම කිසිසේත්ම පක්ෂ සමාජිකත්වය නැති කරන්නේ. ඒක නැති වෙන්න දෙන්නේ නැහැ කියලා. එහෙම කියපු සජිත් ප්‍රේමදාස මහත්තයා එළියට ගියේ ඇයි? මේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඔහු අපි කතාවට කියන්නේ බෝන් UNP කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා එහෙම උපතින් UNP කාරයෙක්. අපි පිළිගන්න බෑනේ. එහෙම පුද්ගලයා ඇයි එළියට ගියේ? එතුමා එළියට ගියේ නෑ. කඩාකප්පල්කාරී පිරිසක්, කල්ලිකාරයෝ පිරිසක්, කුමන්ත්‍රණකාරයෝ පිරිසක් මේ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ මම මේ කියන්නේ මම නම් කරන්න කැමති නෑ. එක එක්කෙනාගේ එක එක අරමුණු තියෙනවා. විවිධ අරමුණු තියෙන පිරිසක් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වටේ එකතු වුණා. ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ මේ මහ මැතිවරණයේදී ජනතාව අර ඔබ කිව්වේ 225 එපා කියන 225 අතර හිටපු ගොඩක් දෙනෙක් හිටියා. ඒ අය බැලුවා 155ට මුවා වෙලා සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණයේදී ගත්ත ඒගොල්ලන්ට ජයග්‍රහණය කරනවා මේක මාර රැල්ලක් ඇදේ කියලා. ඒ නිසා ඒගොල්ලෝ බැලුවා මේක එළියට ඇවිල්ලා මේක මේ මතු කරලා මේක රැල්ලක් බවට පරිවර්තනය කළොත් සජිත් ප්‍රේමදාසගෙන් අපිටත් ගොඩ යන්න පුළුවන් කියලා එක. දෙවෙනි එක තමයි පක්ෂයට පස්සේ ආපුව එක්සත් ජාතික අපි කියන්නේ මේ මුලින් එක්සත් ජාතික පක්ෂය නෙමෙයි තමන්ගේ ගැලවිජ්ජාවට එක්සත් ජාතික පක්ෂයට ආපු පිරිස එක්සත් ජාතික පක්ෂය ඇතුළට ඇවිල්ලා මේක ඇතුළේ කුමන්ත්‍රණයක් හදලා මේකේ බලය අල්ලන්න ඕනෙකම තුන. ඒගොල්ලොත් උත්සාහ කළා ඒක එක්සත් ජාතික පක්ෂය ඇතුළේ බලය අල්ල ගන්න බැරි වෙන වෙලාවෙදී සජිත් ප්‍රේමදාස එළියට අරන් ගිහිල්ලා එළියේදී මේ අලුත් සංවිධානයක් හදලා ඒකේ ඒ හරහා මේ බලය අල්ලන්න. එහෙම තමයි මේක හැදෙන්නේ. ඒතකොට ඒක ඇතුලේ මං වගේ මිනිස්සුයෙකුට ඉඩක් නැහැ. මම ඔබේ ප්‍රශ්නෙට මම මේ උත්තරයක් දෙන්නේ. සුසිල් කිඳෙල්පිටිය වගේ මිනිහෙකුට ඉඩක් නැහැ. මොකද දන්නවද? මේ ඔය කණ්ඩායම ඇතුලේ ඉන්න ගොඩක් ඉන්න අපේක්ෂක පැරෂුට්කාරයෝ. මම ඔබට හොඳ කතාවක් කියනවා. මම පළාත් සභා මැතිවරණයේ ඡන්ද 34000ක් ගත්ත මිනිහ. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා කණ්ඩායමේ ඉන්නවා. මට වඩා පළාත් සභා ඡන්දෙදී මට වඩා අඩුවෙන් මනාප ගත්තා. මං එළියට බැහැලා පක්ෂෙන් මේ ඒ ඡන්ද 34 මට වඩා අඩුවෙන් මනාප ගත්තා 7 දෙනෙක්. හරි අපි ඒ සූදානම් මේ ඇතුළු තවත් බොහෝ දේවල් කතා බහ කරන්න කෙටි විරාමයක් තියෙනවා. මේ කෙටි විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් අලුත් මුහුණු දේශපාලනික සංවාදය තුළින් අපි කතා බහ කරමින් සිටියේ එක්සත් ජාතික පක්ෂයට තරඟ වදින සුසිල් කිඳිල්පිටිය මහත්මයා සමග අපි දැන් සූදානම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟ වදින සමන්ප්‍රිය හේරත් මහත්මයාත් එක්ක කතා බහ කරන දැන් තරුණයෝ විශාල පිරිසක් වර්තමාන වෙනුවට ගැටලු රැස්සකටපත් වෙලා තියෙනවා. මේ තරුණයින් වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණයින් වෙනුවෙන් ඔබතුමා කරලා තියෙන මොන වගේ ඉස්සෙල්ලා? ඔව් අපි විශේෂයෙන්ම තරුණ පිරිස් ගත්තොත් එහෙම අපි ඔවුන් වෙනුවෙන් විශේෂයෙන්ම ස්වයං රැකියා අර තුමා කිව්වා වගේ ස්වයං රැකියා වැඩසටහන් ඒ වගේම මම හිතනවා තරුණයන්ගේ ආකල්පමය වෙනස් කිරීම සඳහා ආකල්ප වෙනසක් ඇති කිරීම සඳහා වැඩසටහන් මම බොහොමයක් කරලා තියෙනවා. විශේෂයෙන්ම අද ඇත්තටම අපි තේරුම් ගන්න ඕන කාරණයක් තමයි සියලු දෙනාම අර මම කිව්ව කාරණේ අපි උපාධියක් ගන්නවා උපාධියත් එක්කම රැකියාව බලාපොරොත්තු වෙනවා
ඊට එහා ගිය දෙයක් මේ තරුණයන්ගේ ඔළුව තුළ නිර්මාණය කරලා නැහැ මම දකින්න තත්ත්වය තමයි. ඒතකොට මේ විවිධ දක්ෂතාවයන් තියෙන තරුණ පිරිස් ඉන්නවා. ඒතකොට අපි තමයි දේශපාලඥයෝ විදිහට තේරුම් ගන්න මේ කාරණය මෙන්න මේක තමයි ප්‍රතිපත්ති හැදීම අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම අපි ක්‍රීඩාවට ඒ වගේම සෞන්දර්යයට ඒ දක්ෂ තරුණී ඉන්නවා නම් අපි ඒ අයගේ ඒ දක්ෂතාවම අපි හඳුනා ගන්න ඕනේ. ඉතින් අද වෙලා තියෙන ප්‍රශ්නේ තමයි දැන් ක්‍රීඩාවට දක්ෂ කෙනත් ඇවිල්ලා කොහේ හරි එක්ක රෝහල් කම්කවුරු රැකියාවකට හිර වෙනවා. එහෙම නැත්නම් පාසල් කම්කවුරු රැකියාවකට හිර වෙනවා. අපි දේශපාලනඥයෝ අපි ඉල්ලන්නේ ඒක. ඊට පස්සේ ඔවුන්ගේ තියෙන සම්පූර්ණම කුසලතාවයන් එතනින් ඉවරනවා. මේ රටට ගන්න තියෙන ඵල ප්‍රයෝජනේ සම්පූර්ණයෙන්ම අහකයන් තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි මගේ ප්‍රධාන වැඩපිළිවෙලක් තමයි විශේෂයෙන් මෙන්න මේ තරුණයන්ගේ දක්ෂතා අපි හඳුනා ගන්න ඕනේ. ඒ දක්ෂතා හඳුනගෙන විශේෂයෙන්ම දේශපාලඥයෝ විදිහට වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඕනේ. විශේෂයෙන්ම අද ක්‍රීඩාවට අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවානේ. ක්‍රීඩාවට යොමු වෙන ප්‍රමාණය සහ ක්‍රීඩාවේ අපේ ජාතික සහ ජාත්‍යන්තර තලයට යොමු වෙන ප්‍රමාණය ඇත්තටම අඩුයි. ඒතකොට මෙන්න මේ කාරණේ අපි තේරුම් අරගෙන ඒ පිරිස් මං හිතන්නේ මේ තැන් වලට යොමු කරන්න. මම ඒකයි මේකට අවශ්‍යයි ජාතික වැඩපිළිවෙල. ඒ වගේම සෞන්දර්යයට අපි චිත්‍ර, නැටුම්, සංගීත ඒ ඕනෑම අංශයක් සඳහා දක්ෂ තරුණ පිරිසක් ඉන්නවා. හැබැයි මේ කාරණේ අපි තේරුම් ගන්න. ඒ වගේම දැන් විශේෂයෙන්ම ගොවිතැනට යොමු කරන්න ඕන පිරිසක් ඉන්නවා. හැබැයි අපි මේ කාරණේ අපි තේරුම් ගන්නෑ. අපි විශේෂයෙන්ම දේශපාලඥ විදිහට මම හිතන්නේ කිඳිල්පිටියේ මැතිතුමාටත් මේ කාරණේ තියෙනවා ඇති. විශාල තරුණ පිරිසක් අපිත් එක්ක එනවා. අපිත් එක්ක ඇවිල්ලා ඉල්ලන්නේ විශේෂයෙන්ම මේ රැකියාව අවස්ථාව. මගේ රැකියාව අවස්ථාව දෙන්න ඕනේ. රජේ බැඳිලා ඉන්නවා කිසිම ගැටලුවක් නැහැ. නමුත් අර වගේ වැඩපිළිවෙලක් නිර්මාණය කරොත් එහෙම මේ තරුණයන්ගේ ගැටලු වලට අවශ්‍ය විසඳුම් දෙන්න පුළුවන්. ඉතින් මගේ ප්‍රධානම කාරණා මෙතෙක් කරලා තියෙනෙත් එකයි බොහෝ වෙලාවට තරුණ පිරිස සාහන මේ තරුණයන්ගේ තියෙන අපි මොන වගේ දක්ෂතාවයන්ද කියලා තේරුම් අරගන්න විශේෂයෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ. මේ රටට වැඩදායි සම්පත් විශේෂයෙන්ම තරුණ කියන්නේ තරුණයන්ගේ ශ්‍රමය අපේ රටට අවශ්‍ය විදිහට අපි යොදා ගන්න ඕනේ. ඉතින් එහෙම නැති වුණොත් එහෙම මේ රට සම්පූර්ණ විනාශ තත්ත්වයට යනවා ඇත්තටම. ඉතින් අපි මේ සම්පත් අපි තෝරගෙන ඒ අයට අවශ්‍ය මේ මඟ පෙන්වීම කරොත් එහෙම අපේ මේ ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක් ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි නිර්මාණය කරලා විශේෂයෙන් මම සෝබාදහමේ ගොවිතැන. මගේ අලුත්ම වැඩපිළිවෙල. සෝබාදහමත් එක්ක යන ගොවිතැන. විශේෂයෙන් විශාල තරුණ පිරිසක් මා වටා ඉන්නවා. ඒ වගේම අද මම විශේෂයෙන් තරුණ කීප දෙනෙක් නිර්මාණය කරලා තිනවා. අද ඒ සෝබාදහමේ ගොවිතැනත් එක්ක කරන ගොවිතැනට. ඒක අද ආසාවෙන් ඒක කරනවා ඒ අය. එතකොට දැන් රජයේ රැකියාව ප්‍රතික්ෂේප කරයි මිනිස්සු. තරුණයෝ. අපි මේ වැඩපිළිවෙල හරිය පෙන්ලා දෙන්න ඕනේ. අපිත් අර සාම්ප්‍රදායික தත්ත්වයේ දේශපාලනය කරනවා නම් මෙරට කවදාවත් ගොඩ ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මගේ වැඩපිළිවෙල ඒකයි විශේෂයෙන්ම මගේ විශේෂ ශේෂ්ත්‍රය ගැන මම කතා කරන්නේ. මම විශේෂ මොකද මම මේ හිටපු ශේෂ්ත්‍රය මම ආස කරන ශේෂ්ත්‍රය. ඉතින් ඒ වගේම අනිකුත් ශේෂ්ත්‍රයොත් එහෙමයි. ඉතින් මම විශේෂයෙන්ම මෙන්න මේ දක්ෂතා හඳුනගෙන දක්ෂතා වටායේ තරුණ පිරිස් ගොනුගත කරොත් එහෙම මේ තරුණයන්ගේ විශේෂ තරුණ අසහන දැන් ලංකාවේ තරුණ කැරලි දෙකක් නිර්මාණය වෙනවා. අවස්ථා දෙකකදී 71 සහ 89. තරුණයෝ කියන්නේ බිම්බෝම. මොකද හොඳට හොඳයි නරකට නරකයි. ඉතින් අපි මේක තේරුම් අරගෙන මේ වැඩපිළිවෙල සකස් කරොත් එහෙම අපිට ඉදිරියේදී ලොකු වැඩපිළිවෙලක් මේකට නිර්මාණය කරන්න පුළුවන්. අපි විශේෂයෙන්ම ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ අවධානයට අපි මේ කාරණේ යොමු කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අලුත් තරුණ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බලාපොරොත්තු වෙන අය විදිහට නේ අතරම ජනතාව දෙතියෙන් දෙන්න මට කියන්න බෑ අපිට අවස්ථාව හම්බෙයිද නොලැබෙයිද කියලා කියන්න බෑ. හම්බ වුණොත් අපි කරන ප්‍රධානම කාර්යභාරය මේක. ඒ දක්ෂතාව වටා තරුණ පිරිසම කිරීම. සුසිල් කිඳිල්පිටි මහත්මයා දැන් ජනතාව එහෙමත් නැත්නම් මේ තරුණයෝ දේශපාලඥයන්ගෙන් රැකිය අවස්ථාවක් ඉල්ලුවාම අනේ අපිට කන්න බොන්න නැහැ අපිට රැකිය අවස්ථාවක් දෙන්න කිව්වම දේශපාලඥයෝ බොහෝ දෙනා කරන්නේ අර බඩගින්නේ ඉන්න මිනිස්සෙට මාළුවෙක් දෙන්න. ඔබ මේක කාපන් කියලා. නමුත් කල යුත්තේ නෙවෙයි මාළුවෙක් බා ගන්න බෙලී පිටක් දෙන එක. මම නිවැරදිද? ඔබ කියපු කාරණේ හරි. මේ සමන්ප්‍රියරත් මන්ත්‍රීතුමා කියපු කාරණේ මම ඉන්නෙත් එතුමාගේ මතේ. මොකද කෘෂිකර්මය ගැන කතා කළොත් රාජ්‍ය සමත් වෙන්න ඕනේ. මේ අප ගොවිතැන සමහරු කියනවා මේ තරුණ පරපුරෙන් ඈත් වෙනවා. මම කියන්නේ එහෙම නෙමෙයි. රජයට හැකි වෙන්න ඕනේ මේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන කොල්ල කෙල්ලෝ ටිකත් මේ වෙලට බස්සන්න. මේ අපි දැකපු දෙයක් තමයි රැකියා ඉල්ලගෙන එන තරුණයින්ට එකක් අපි ඒ අයව රැකියා වෙළඳ පොළට හරියන ශ්‍රම බලකායක් හැදීමේ වැඩසටහනකට එකතු කරගෙන නැහැ. ඒ නිසා අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ ඒගොල්ලන්ව රැකියා වෙළඳ පොළට ගැලපෙන විදිහට සකස් කරන්න. ඒගොල්ලන්ව හරි ගස්ස ගන්න. ඒගොල්ලන්ව පුහුණු කරන්න. ඒගොල්ලන්ට අවශ්‍ය සුදුසුකම් දෙන්න. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි
අපි එහෙම පුහුණු කළාට වැඩක් නැහැ. අපිට අපි රැකියා නැත්තම් මට මතකයි ගිය ආණ්ඩුව කිව්වා රැකියා දසලක්ෂයක් දෙනවා කියලා පහුගිය අවුරුදු 5 දී. ඉතින් මම ඉස්සර මට මතකයි මට විවේචනයක් තියෙනවා. මම එක්සත් ජාතික පක්ෂයේ හිටියද එක්සත් ජාතික පක්ෂයේ රජය ගැන යම් විවේචන තියෙනවා. ඊට කලින් හිටපු රජය ගැන විවේචන දසලක්ෂ දෙනකම් මම ගණන් හදලා පෙන්නනවා දවසකට 500ක් 600ක් රස්සා දෙනවා. මම කියන්නේ ඒක ප්‍රායෝගික නෑ. මේවා වචන වලට සීමා කරන්න එපා. දැන් මෙතුමන්ලා අලුතෙන් මේ ළඟදී ආණ්ඩුව ගත්තාම හැමතැනම ඇප්ලිකේෂන් එකතු කළා රැකියා ලක්ෂයක් දෙනවා කියලා. මම කියන්නේ එහෙම රැකියා ලක්ෂය දසලක්ෂ දෙන එක නෙමෙයි. ජාතික වැඩපිළිවෙලේ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් වෙන්න ඕනේ රැකියා උත්පාදනය. විශේෂයෙන් අපි මේ COVID-19 එක දැක්ක දෙයක් තමයි අපේ ආර්ථිකය දුර්වලයි. මම හැමතැනම කියන්නේ නැත්නම් ඇමරිකාවේ එක මිනිහෙකුට ඩොලර් 1200 මාසෙකට දෙන්න පුළුවන් වුණාම COVID-19 වෙලාවේදී අපිට දෙන්න පුළුවන් වුණේ රුපියල් 5000යි. හරි? ඒ රුපියල් 5000ත් වර්ණය කරලා බොහෝ කොටසට නොලැබී ගියා. මම කියන්නේ එහෙම වෙන්න බෑ. ඒකට හේතුව මොකද්ද? අපේ ආර්ථිකය දුර්වලයි. මොකද අපිට නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. අපිට අපනයන ආර්ථිකයක් නැහැ. ඒ නිසා මේ ආර්ථිකය හදන. එතකොට මේ ආර්ථිකයේ ඉදිරියට ගෙන යන්න මේ වැඩේ මේ ගාමක බලය කවුද? මේ වැඩේ ගාමක බලයේ ශ්‍රම බලකාය. තරුණ ශ්‍රමය. මේ තරුණ ශ්‍රමය අපි හරියට නිකන් මැටි ගොඩක් වගේ තියෙනවා. මේක අපි හරියට ලස්සනට හැඩගස්සලා පුහුණු කරලා නිර්මාණය කරලා මේ වෙළඳපොළ හදලා ආයෝජන වැඩි කරලා මම කියන්නේ නිෂ්පාදන ආර්ථිකයකට යනකම් මේ තරුණ ප්‍රශ්න විසඳන්න බෑ. මෙතුමා කියනවා වගේ හැම ඡන්දයකදම තරුණ පිරිසක් අපි වටාව රොක් වෙනවා. දැනුත් මගෙත් එක්ක ඊයේ රෑ 2:00 මගෙත් එක්ක හිටියා අලුත් තරුණයෝ කීප දෙනෙක්. ඒගොල්ලන්ගේ මොකක්ද අවසාන අරමුණ? කියන්නේ සර් අපිට රස්සාවක් නැහැ. මන්ත්‍රීතුමා අපිට රස්සාවක් නැහැ. අපිට රස්සාවක් කවන්න. අපි අසරණයි. ඒ කියන්නේ දැන් මම සමහරව මගෙන් අහන්නේ ඇයි පාර්ලිමේන්තුවට යන්නේ? මම දන්නවා රැකියා උත්පාදන වැඩේ වගේ යම් පළාත් සභා මට්ටමේ කරන්න මෙතුමා දන්නවා පළාත් සභා මට්ටමේ කරන්න පුළුවන් වැඩ තියෙනවා බැරි වැඩ තියෙනවා. ඒ නිසා පළාත් සභා මට්ටමේ කරන්න පුළුවන් වැඩ මම උපරිමයෙන් කරලා තියෙනවා. මෙතුමා මම දන්නවා උපරිමයෙන් කරලා තියෙනවා. හැබැයි අපිට ඊට එහා ගිය ජාතික දේශපාලනයට ඇවිල්ලා අපේ ගමට, අපේ ප්‍රදේශයට, අපේ දිස්ත්‍රික්කයට ඒ තරුණ තරුණයන්ට මේ අහිංසක දුප්පත් ජන අපි මං ආසනයේ වචන පාවිච්චි නමුත් කරන්න දෙයක් නැහැ. ඔවුන්ගේ ජීවන මට්ටම පාලනය. ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළට ඔසවා තබන්න ඔවුන්ට වෘත්තීය අවස්ථා, රැකියා අවස්ථා, ආයෝජන අවස්ථා මුදලක් උපයා ගැනීමට අවස්ථා උදා කර දීම සඳහා ක්‍රියා කරන්න. ඒකයි මගේ උත්සාහය. හරි. දැන් ඔබතුමා කියනවා වර්තමාන වෙද්දී තරුණයන්ට පත් වෙලා තියෙන මේ මැටි ගුලියක් වගේ තත්වයකට තරුණයෝ සීමා කරලා. නමුත් මොවුන්ට වෘත්තීය අවස්ථා ලබා දෙන්න ඕනි කියලා, වෘත්තීය මට්ටම ඉහළ නංවන්න ඕනි කියලා. මේ ඔබතුමා කතා කරන වෘත්තීය මට්ටම ඉහළ නැන්වීම සඳහා ඔබතුමාගේ ප්‍රතිපත්තිය සකස් වෙන්නේ කොහොමද? දැන් මම මෙහෙමයි. මට පක්ෂයක් තියෙනවා. මම පක්ෂයක් නියෝජනය කරනවා. හැබැයි පක්ෂයක් නියෝජනය කළාට හැම දේශපාලනඥයෙකුටම හැම മന്ത്രിවරයෙකුටම තියෙන්න ඕනේ තමන් ලෝකය දකින්නේ කොහොමද කියලා. ඒ නිසා මගේ පක්ෂය හෝ වෙන කෙනෙක් පටෝප එකක් මත මම සීමා නැහැ. මම ලෝකය කොහොමද දකින්නේ? මම හදලා තියෙනවා මගේ මැනිෆෙස්ටෝ එකක් මගේ වැඩසටහන. මම ඒකට කියන්නේ මම දකින්න දේවල්. මම ලෝකය කොහොමද දකින්නේ? මම අපේ රටේ ප්‍රශ්න ටික කොහොමද දන්නේ? මම ජීවත් වෙන ප්‍රදේශයේ ප්‍රශ්න ටික ඒවා විසඳන එක මගේ හීනේ. මේ සිහිනේ සැබෑ කරගන්නේ කොහොමද කියලා මගේ වැඩසටහනක්, මගේ දැක්මක්, මගේ වැඩපිළිවෙලක් මම හදලා තියෙනවා. මම කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියට අපේ යෝජනා മന്ത്രിවරු හැටියට යෝජනා ජනතා නියෝජිතය හැටියට අපේ යෝජනා මේකට ඇතුළත් වෙන්න ඕනේ. ඒ නිසා මේ ඔබ ඔය අහන ප්‍රශ්නෙට මට එක මොහොතකින් උත්තර දෙන්න බෑ. හැබැයි ජාතික වැඩපිළිවෙලකට ඇතුළත් කළ යුතු මේ ප්‍රශ්න වලට විශේෂයෙන් ඔබ කියන වගේ තරුණයන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියන එක ගැන මගේ වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පක්ෂ ප්‍රතිපත්ති නෙමෙයි. හැබැයි මගේ සටන කොතනද තියෙන්නේ? මගේ සටන තියෙන්නේ මම විපක්ෂයට આવොත් මම ආණ්ඩු පක්ෂයට බලපෑම් කරනවා. මෙන්න මේක ජනතාව වෙනුවෙන් මම දකින්න දේ මේක යථාර්ථයක් කරන්න ඕනේ. මේක මේ රට ඉස්සරහට ගෙන යන්න සංවර්ධනය කරන්න මේක ක්‍රියාත්මක කරන්න. මම විපක්ෂයේ ඉන්නවනේ. මම විපක්ෂයේ මතය විපක්ෂයේ ප්‍රතිපත්තියේ මගේ ප්‍රතිපත්තියේ මගේ අවශ්‍යතාව මගේ හීනේ ඇතුළත් කරන්න මම මානසික මගේ වැඩපිළිවෙල ගොඩක් තියෙනවා. කොහොමද තරුණ ජවය මේකට පාවිච්චි කරන්නේ? මම හිතන්නේ මේ වැඩසටහන මම ලේඛනගත කරලා තිනවා. මට අවස්ථාව ලැබිච්ච හැටි ඊළඟ පාර්ලිමේන්තුවේදී මම මේවා ඉදිරිපත් කරලා ක්‍රියාත්මක කරනවා කියලා මම මතක් කරනවා. හරි. දැන් සුසිල් කෙඳිල්පිටිය මහත්මයා කියන මේ ජංගම දුරකථන ඇත්ත එහෙමත් නැත්නම් ස්මාර්ට් ෆෝන් එකත් එක්ක ඉන්න තරුණයින් වෙලට බස්සල මොවුන්ගේ ශ්‍රමය ලබා ගන්න පුළුවන් තත්වයකට අපේ රට පත් කරන්න ඕනි කියලා. මොකද ඉස්සරහට එතුමා කියන වගේ වෙන්නේ තාක්ෂණික ලෝකයක්. මේ තාක්ෂණික ලෝකයේත් එක්ක අපි නිතරම ගැටමින් ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනේ මේ තාක්ෂණික ලෝකෙ ජය ගන්න. ඔබේ පක්ෂය සහ ඔබේ ප්‍රතිපත්තිය කොහොමද මේ තාක්ෂණයත් එක්ක අපේ පුංචි රට ඉදිරියට ගෙන යන්නේ? ඔව් දැන් විශේෂයෙන්ම කිව්වොත් එහෙම තාක්ෂණය ගැන කතා කරනවා නම්
අපි තාමත් පරිගණක ශාස්ත්‍රතාවයේ 150 අපිට ඉක්මව ගන්න බැරුව ඉහිලා තියෙනවා. එතකොට අපේ ප්‍රධාන වැඩ පිළිවෙල තමයි දැන් අර මෙතුමා කතා කරා ජනාධිපතිතුමාගේ ලක්ෂයක් රැකියාදීම වැඩසටහන. දැන් මේක ඇත්තටම කිසිම දේශපාලනයක් නැහැ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ තරුණ පිරිස් මේක ගන්න විශේෂයෙන්ම 8 සමත් උදවි. 8 සමත්. ඒ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් නොලබපු 8 සමත් තරුණ තරුණිය. මොකද විශේෂයෙන්ම රජයේ රැකියා අවස්ථා ලබා දීමේදී ප්‍රධාන බාධකයක් වෙනවා මේ අධ්‍යාපන සුදුසුකම්. එක පිරිසක් ඉන්නවා මහා දැඩි මානසික පීඩනයට ලක් වෙච්ච කොටසක්. අපි දැන් මේ ජනාධිපතිතුමා සහ අපේ වර්තමාන රජය බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ අය තමයි ඉලක්කගත කරගත්තේ මේකේ. එතකොට දැන් මේකේ තියෙන අපිට විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨ ගණනාවක් ගැන අපිට බරපතල අර්බුද ගණනාවක් අද පැනලා ගිලා තියෙනවා. විශේෂයෙන්ම වඩු ශේෂ්ත්‍රය, පෙදරේරු ශේෂ්ත්‍රය, ඒ වගේම දීවර මේ වගේ ශ්‍රේෂ්ඨ ගණනාවක් සම්බන්ධව තරුණ තරුණියෝ ගොනු වෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. එතකොට මේ රැකියාව කෙරෙහි තියෙන ආකල්පමය වෙනස අපි නැති කරන්න ඕනේ. මේ වැඩපිළිවෙල ඇත්තටම බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා විශේෂයෙන්ම අපි කොහෙන්වත් අපි ෆෝම් දුන්නේ නැහැ දේශපාලඥයෝ. දැන් දේශපාලනේ විශේෂයෙන්ම ෆෝම් දෙනවා මෙහෙමයි මේක දේශපාලනීකරණ වෙලාවකට ආందోලනයක් ලක් වුණා. නමුත් ඇත්තටම දැන් මේ රැකියාව සඳහා තාම බඳවා ගැනීම කරේ නැහැ. මේක ඇත්තටම බලාපොරොත්තු වෙන කාර්යභාරය තමයි අර මෙතුමා කිව්වා වගේ මෙන්න මේ තරුණ පිරිස් ආන්ගර කවදාවත් දැන් ඇත්තටම බරපතල අරුබුද ගණනාවක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම හොඳ වඩු මහත් එක්ක අද නිර්මාණය කරගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. පෙදරේරු ශේෂ්ත්‍රයට යොමු වෙන ප්‍රමාණය අද අඩුයි තරුණ පිරිස්. ඒතකොට මෙන්න මේ බඳව ගන්න ලක්ෂය තුලින් තරුණ පිරිසට විශේෂයෙන්ම මම අර වෘත්තීය දැනුම සහ කුසලතාවයන් ලබා දීලා මෙන්න මේ ශේෂ්ත්‍රයන් වලට රජයේ මැදිහත් වීම මත මෙයාට දෙනවා රජයෙන් වැඩපොළ ස්ථිර. ඒ ශේෂ්ත්‍රයන්ට යොමු කිරීම තමයි මේ වැඩපිළිවෙලේ ප්‍රධානම කාර්යභාරය බවට පත් වුනේ. ඉතින් හින්දා මේ වැඩපිළිවෙල ඉතාමත් හොඳ වැඩපිළිවෙලක්. 8 සමත් දරුවෙක් ඒ වගේම විශේෂයෙන්ම අද 8 සමත් කිව්වොත් එහෙම සමාජෙම කොම් කරනවාද? අධ්‍යාපන සුදුසුකම් නැහැ. සුදුසු කොහර කිසිම දෙයකට යන්න බෑ. ඉතින් ඒ වගේ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. නමුත් තාන් එයාට මේ වෘත්තීය ගරුත්වය ඇති කරලා අපි අර අපිට අද තියෙන බරපතල අර්බුදයක් බවට පත් වෙලා තියෙන මෙන්න මේ ශේෂ්ඨයන් නියෝජනය කරන විශේෂයෙන්ම වඩු පෙදරේරු මම අර කිව්ව තව විෂයන් ගන්නවක් තියෙනවා. ඒවට මේ තරුණ පිරිස යොමු කිරීම තමයි මේ වැඩ පිළිවෙලේ ප්‍රධානම අරමුණ බරපත් උනේ. ඉතින් ඇත්තටම කොවිඩ්-19 හැරා විශාල අර්බුද ගණනකට අපි මුළු ලෝකෙමපත් වුණානේ. හැබැයි ඒක ඉතාමත් සාර්ථකව ජයගන්න ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විශාල කාර්යභාරයක් කරා. විශේෂයෙන්ම රුපියල් 5000 ගානේ දෙනවා කියනත් ඇත්තටම අපිට විශාල ආර්ථික අර්බුද ගණනාවක් තියෙත් තමයි ඒ කාර්යභාරය අපිට ඉෂ්ට කරන්න හැකියාව ලැබුණේ. ඉතින් ඉතාමත්ම නිර්මාණාත්මක ඒ වගේම මේ රටේ ජනාධිපතිතුමා පත්වීම නිසා අද මේ කාරණේ අපිට ඉතාමත්ම මනවින් කළමනාකරණය කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. හරි. දැන් කාන්තාවන්ට සමතන දෙන්න ඕනේ. සම නියෝජනයක් දෙන්න ඕනේ. මේවා අද වර්තමාන වෙන විට බොහෝ විට සංකල්පයකට විතරක් සීමා වෙලා තියෙන මේවා ප්‍රායෝගික තත්වයට ඇවිල්ලා මේ දේවල් සිදුවන්නේ නැහැ. කාන්තාවන් නගා සිටවන්න ඔබතුමාගේ වැඩපිළිවෙල මොකක්ද? දැන් මේක ඇත්තටම දැන් ඉතිහාසයේ අපි කාන්තාවන්ට සමතන දුන්නා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. කාන්තාවන්ට නිසි තැන දුන්නා අපි. විශේෂයෙන්ම අපේ ගෙදර හිටපු අම්මා තමා සම්පූර්ණ ගෙදර ආර්ථිකයම හසුරුවන්නේ. අපේ තාත්තා ගෙනල්ලා හම්බ කරලා ගෙනත් දෙන දේ නිසි කළමනාකාරීත්වයක් ඇතුව ඒ මාසයේ වියදම හසුරුවන්නේ අපේ ගෙදරින් අම්මා. එතකොට ලිප්ටන් වටර් රවුමේ කාන්තාවන්ට නිසි තැන දියව කියලා බෝඩ් උස්සන් කෑ ගැහුවේ නැහැ අපේ අම්මලා. අපේ ගෙදර කිරියම්ම එහෙම කෑ ගැහුවේ නැහැ. ඉතින් ඒ හින්දා අද තියෙන්නේ මේ මම මේ සමතන දෙනවා කියන්නේ කාන්තාවට අවශ්‍ය නිසි තැන දෙන්න ඕනේ. දැන් දේශපාලනයේදීත් විශේෂයෙන්ම මේක මේ අද බරපතල මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා මේ කාන්තාවන්ට සමතන දෙන්නේ. මම කියන්නේ කාන්තාවන්ට නිසි තැන එදා සමාජෙදම දීලා තිබුණා ඇත්තටම. නොදී තිබුණේ නැහැ. ඉතින් වර්තමානයේ මම හිතනවා මේක මේ බෝඩ් උස්සන් කෑ ගහන්න අවස්ථාවක් නෙමෙයි. අපි විශේෂයෙන්ම මේ සමාජයට වැඩදායි කාන්තාවක් නිර්මාණය කරන්න ඕනේ. එතනට තමයි අපි යන්න ඕනේ. හරි. සුසිල් කිඳිලිපිටිය මහත්මයා කාන්තාවන්ට නිසි තැන ලබා දෙමින් කාන්තාවන් නගා සිටවන්න ඔබතුමාගේ වැඩපිළිවෙල කොහොමද? මෙහෙමයි. දැන් ඇත්තටම ඔබතුමා කියනකොටම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ මවත් දරුවත් රැකීම වගකීමයි කියලා මම කොටසක් දාලා තියෙනවා. කාන්තාව තමයි මං හිතන්නේ අපේ සමාජයේ වැඩිම පීඩාවට ලක් වෙලා තියෙන්නේ. මොකද දරුවා බිහි කිරීම ප්‍රශ්නයක්, දරුවාගේ පෝෂණය ප්‍රශ්නයක්, දරුවට අධ්‍යාපනය ලබා දීම ප්‍රශ්නයක්. අඩු ආදායම් ලබන පවුල්වල මේ අධික පීඩනය ගන්නේ තාත්තා නෙමෙයි අම්මා. එතකොට අපි අම්මා බල ගන්නවන්නේ කාන්තාව බල ගන්නවන්නේ කොහොමද කියලා මෙතුම කිව්ව එක හරි. මේ නිසි තැන දෙන්න මේ සමතැන කියන එක මේ කාන්තා විමුක්තිය ගැන සටන් කරන මේ සීමිත කොටසකගේ සටන් පාඩයක්. මේ මං කියන්නේ ඕනම තැනකට අපේ සමාජයේ ඕන තැනකට කාන්තාවකට යන්න පුළුවන්. අපේ රටේ ජනාධිපතිවරු
මේ අගමැතිනියන් බිහි කරපු රටක් අපේ රට. ඒ නිසා ඒක ගැන අපේ ඕන්ට යන්න පුළුවන් තැන ගැන අපේ රටේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිසි තැන විශේෂයෙන්ම කාන්තාව බලගැන්වීම කියන එක ගැන මම දැඩි විශාල බරක් දීපු තැනක් තමයි මේ තමන්ගේ පවුල ගොඩනගා ගන්න ඇයට උවමනාව තිබුණත් තමන්ගේ දරුවට හොඳට පෝෂණය දෙන්න ඕනෙකම තිබුණත් තමන්ගේ දරුවට හොඳට අධ්‍යාපනය දෙන්න ඕනෙකම තිබුණත් තමන්ගේ ස්වාමි පුරුෂයා ගෙදර ගෘහමූලිකයා ඒකට සමත් නැත්තම් ඔහුට ඒ අවශ්‍ය ශක්තිය හැකියාව අවස්ථාව නැත්තම් අපිට කරන්න දෙයක් නෑ අපිට සිද්ධ වෙනවා මව බල ගන්නන්න කාන්තාව බල ගන්න. මගේ උත්සාහය කාන්තාවන් මම විශාල වශයෙන් දසදහස් ගණනක් කාන්තාවන්ට පළවෙනියෙන් මම ඔබට කිව්වා වගේ මම පුහුණු අවස්ථා ලබා දීලා තියෙනවා. සමහර කාන්තා ඒ පුහුණු අවස්ථා ලබා දීමත් විවිධ මට්ටම් වල සමහරට අධ්‍යාපන මට්ටමේ පල්ලෙය. සමහර අධ්‍යාපන මට්ටමින් ඒ ඔවුන්ගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන ඔවුන්ගේ රුචිකත්වය කැමැත්ත තියෙන ශ්‍රේෂ්ඨවල ඔවුන්ව බලගා ඔවුන්ව පුහුණු කරන්න. මම එහෙම පුහුණු කෙරුවා ජනතාව මේ කාන්තාව. පුහුණු කළේ වෙල ඔවුන්ගේ ශ්‍රේෂ්ඨද උදාහරණයක් ඇටියට රූපලාවන්‍ය ශාස්ත්‍රය ටිකක් ඉහළ මට්ටමේ ඉන්න කාන්තාවන්ට තරුණ කාන්තාවට රූපලාවන්‍ය කියන්නේ බොහොම ඒගොල්ලෝ කැමති එකක්. මම ඔවුන්ට සියලු දෙනාට අවශ්‍ය උපකරණ දැන් අපි ඒකට අවශ්‍ය උපකරණ තියෙනවා. ඊළඟට කෑම ආදිය හදනවනම් ඒගොල්ලන්ට අවශ්‍ය ඒ උපකරණ සියලු උපකරණ පුහුණුවෙන් පස්සේ ලබා දීලා ඊට පස්සේ ඒගොල්ලන්ට මම මේක කොහොමද දැන් ගොඩක් අය මට ඇවිල්ලා කිව්ව එකක් තමයි മന്ത്രിතුමා අපි ඔබතුමා අපිට පුහුණුව දුන්නා ඔබතුමා අපිට උපකරණ දුන්නා හැබැයි මේ නිෂ්පාදන අලෙවි කරගන්න විදියක් නැහැ. ඊට පස්සේ මගේ ඉලක්කය වෙන මේ අලෙවි කරගන්න අවශ්‍ය වෙළඳපොළ හදලා මේක ලොකු අභියෝගයක්. මොකද වෙළඳපොළ මේ පරිසරයක් තුළ මේ වගේ කර්මාන්ත කරන විශාල පිරිසක්. ඒතකොට කාන්තාවට කොහොමද අපි අවශ්‍ය තැන අවස්ථාව ඉඩ ප්‍රස්ථා ලබා දෙන්නේ? මම ඒගොල්ලන්ට වෙනම වෙළඳ සැලක් හදලා දෙනවා. දැන් ඒක මම ඉදිරියටත් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙන නිසා මේ කාන්තාව නිකන් තියන්න නෙමෙයි. කාන්තාව නිකන් ආධාරයක් දෙන්න නෙමෙයි. කාන්තාවට ගැබිනි කාලයේදී යම් ආධාරයක් රජෙන් දෙන්න ඕනේ. දරුවා රැක බලා ගන්න ආධාරය දෙන්න ඕනේ. ළමයින්ගේ අධ්‍යාපනයට ඇත්තටම යම් මීට වඩා බරක්. ඒක නිසා තමයි අපි කියන්නේ අධ්‍යාපනයේ ජාතික ආර්ථිකයෙන් වැය කරන මුදල වැඩි කරන්න ඕනේ කියලා. ඒ වැඩි කිරීමේ වාසිය ගන්නේ දරුවා විතරක් නෙමෙයි. රට විතරක් නෙමෙයි. ඒ දරුවගේ අම්මා තාත්තාගේ තියෙන බර සෑහළු කරන නිසා මේක මහා දැවැන්ත ප්‍රතිපත්තිමය ක්‍රියාවලියක්. මේ රටේ ජාතික ප්‍රතිපත්ති හැදෙන්න ඕනේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වගේ විෂයන් සම්බන්ධයෙන් මේ සියල්ල සැලසුම් කළ නිසා කාන්තාව මේ සියල්ල අවසානයේ තැලෙන්නේ ගෙදර අම්මා. මගේ අම්මා දුක් විඳ බැරි මන් දන්නවා. මව ශක්තිමත් කිරීම මව බලගැන්වීම මව නිකන් ගෙදර මේ අම්මා තාත්තා කියන සල්ලි ටික කළමනාකරණය කරන්න විතරක් අම්මා තියලා හරියන්නේ නැහැ. අද ඒ යුගයේ ගිහිල්ලා ලෝකෙන් ඒක අද ඈත් වෙලා හැම බහුතරයක් මව්වරු බහුතරයක් කාන්තාවද කවරෝ ආකාරයකින් ආර්ථිකයට යම්කිසි දායකත්වයක් ලබා දෙනවා. අපේ ආසියානු කලාපයේ බැලුවත් දියුණු යුරෝපයේ බැලුවත් විශාල දායකත්වයක් ගෙදර පිරිමියා ගැහණිය එක වගේම සමතන දරුවෝ බලා ගන්න එක කාන්තාවොත් කරනවා පිරිමිත් කරනවාද? ඒ නිසා ඒකේ වෙනසක් නැහැ. ඒක තමයි නියම නිසි තැන කියන්නේ මං හිතන්නේ. ඒක තමයි ලැබෙන්න ඕනේ. ඒ නිසා මං කියන්නේ කාන්තාව බලගැන්වීම හරහා, දිරිගැන්වීම හරහා ඔවුන් ජාතික ආර්ථිකයේ හවුල්කරුවන් කර ගැනීම සඳහා යම් වැඩපිළිවෙලක් රජයකට ඒ ප්‍රතිපත්තිය ඇතුළත තියෙනවා. මම හිතන්නේ එහෙම ක්‍රියාත්මක කළ යුතු. මම එහෙම වැඩසටහන් මගේ මට්ටමේ මගේ පළාතේ කොළඹ දිස්ත්‍රික්කෙත් විශාල වශයෙන් කරලා තියෙනවා. මම හිතන්නේ මේ වැඩසටහන බලන අය ඒ ගැන සතුටු වෙයි මම මේක කියන එක ගැන. මොකද ඒ අය දන්නවා මම මොනවද කරලා තියෙන්නේ. එහෙම ප්‍රතිපත්තිමය වැඩසටහනක් පිළිබඳව මගේ ලොකු බලාපොරොත්තුවක් උමනාවක් සහ ඊළඟ පාර්ලිමේන්තුවේදී ඒකට බලපෑම් කිරීමේ අවශ්‍යතාවක් මම දකිනවා. හරි. සමන්ප්‍රිය හේරත් මහත්මයා දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්ත ජනතාවට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ ඉඩම් ගැටලුව. එහෙමත් නැත්නම් ඔවුන්ට ඔවුන්ගේම කියලා නිවාසයක් භුක්ති විඳින්න ඉඩ ප්‍රස්තාව නැති ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට ඔබතුමා විසඳුම් දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? දැන් අපි විශේෂයෙන්ම අපේ රාජ්‍යයේ ප්‍රතිපත්තියකුත් තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි ඉස්සෙල්ලාම දුන්නේ බොහෝ වෙලාවට දුප්පත් මම ඒ වචනේ අතන පාවිච්චි කරන වැරදි මෙතුමා කිව්වා වගේ. නමුත් එහෙම ඉන්න පවුල් වලට දුන්නේ කුතහල් ටිකක් දෙනවා. එහෙම නැත්නම් සිමෙන්ති කොට ටිකක් දෙනවා. දැන් අපි රජයේ වැඩ පිළිලක් තියෙනවා. අපි සම්පූර්ණම එක නිර්ණායක තියෙනවා. ඒකට එක ගමකට එක නිවහනක් සම්පූර්ණයෙන්ම අපි හදලා දෙන වැඩ පිළිලක් අපි රජෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට අර මම මේ කියන කාරණේ තමයි මේක අර ජාතික ප්‍රතිපත්ති නිර්මාණය වුණොත් එහෙම ඇත්තටම මේකට තිරසාර විසඳුමක් දෙන්න පුළුවන්. ඉතින් අපි දේශපාලඥ විදිහට අපි අපේ පුද්ගල නාම පුම්බන වැඩ කටයුතු කරනවා. ඉතින් මේ දේශපාලන ක්‍රමයේ ඇටි එක. මේ මනාප ක්‍රමයේ තුල බොහෝ දේවල් වලට අද බොහෝ වෙලාවට දකින්න තියෙන්නේ මේ වගේ දේවල්. නමුත් මේක ඇත්තටම රාජ්‍ය මැදිහතර අද ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා අපි. අර සපිරි ගමක් වැඩසටහන.
සපරිගමක් වැඩසටහනට යටතේ ඔකට අවශ්‍ය විසඳුම අතිගරු ජනාධිපතිතුමා විසින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ පවුල් තෝරගෙන ඒ පවුල් වලට අවශ්‍ය සම්පූර්ණම ඒ නිවාසය හදලා දෙන වැඩසටහනක්. ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන මේ වෙද්දී. හරි. සුසිල් කින්දරපිටිය මහත්මයා දැන් කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම කොළොන්නාව මැතිවරණ ආසනය ගත්තත් මේ දිස්ත්‍රික්කවල මේ පළාත්වල ජනතාව බොහෝ විදියට ජීවත් වෙන්නේ පැල්පත් නිවාසවල. කොළොන්නාව එක පැත්තකින් කුණුකන්ද නායද මේ පැල්පත් නිවාසවල ජනතාව ඉතාමත් පීඩනයට පත් වෙනවා. මේ తත්වය නිමාවක් බවට පත් කරලා මේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳන්න ඔබතුමාගේ ප්‍රතිපත්තිය සකස් වෙන්නේ කොහොමද? දැන් පහුගිය කාලේ ඔය නිවාස සම්බන්ධ ඇමතිවරු පවා හිටියා. ඒගොල්ලෝ කොච්චර කයිවාරු ගැහුවත් ඒගොල්ලෝ ගෙවල් ඇදුවේ ඒවා බෙදලා දුන්නේ දේශපාලනය පදනම් කරගෙන. ඡන්ද ටික බලාගෙන. මේක තමයි ඇත්ත. සාක්ෂි සහිතව, ලියකියවිලි සහිතව ඔප්පු කරලා පෙන්වන්න මම ලෑස්ති. කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන විශේෂයෙන් කොළඹ නගර සභාවේ තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි ගේක ඉඩමක අයිතියක් නොමැතිකම. නිවාස තියෙනවා හිමිකමක් නැහැ. ඒගොල්ලෝ මේ කොළඹ හරියට සමීක්ෂණයක් කරලා බැලුවොත් එයා වතු ආශ්‍රිතව එක වත්තක නිවාස 100යි 200යි සමහර ප්‍රදේශ තියෙනවා. මට මතකයි මම පහුගිය කාලේ නිලධාරීන් එක්ක මේ COVID-19 කාලේ යම් ආධාරයක් බෙදන්න ගිය වෙලාවක අඩි දෙකක් නෑ මේ ලේන් වල ඇවිදලා යන්න පුංචි පට්ටු මාවත්වල. ඇත්තට හුස්ම ගන්න බෑ. මේ මිනිස්සුන්ට නිවාස අයිතියවත් නෑ. සමහර ගෙවල් වල නිදාගන්නේ shift එකට. කාලසටහන නිදාගන්නේ. සමහර ගෙවල් වල දොර ඇරලා තියෙන්නේ රැට. ඇයි? ඒ පුංචි කෑල්ල නිදාගත්තාම කකුල් දෙක දිගාරින්න විදියක් නෑ. දොර ඇරලා කකුල් දෙක එළිය. මෙහෙම දුක් විඳින දැන නිවාස ප්‍රශ්නේ බරපතලයි කොළඹ නගර සීමාවේ. එතන මේ ප්‍රශ්නෙට විසඳුමක් ඕනේ. මේ ප්‍රශ්නේ විසඳුමක් හොයන්න පහුගිය කිසිම ආණ්ඩුවක් සමත් වුණේ නැහැ. ඒ නිසා ඡන්දේ බලාගෙන මිනිසුන්ගේ දේශපාලනය කරන්න බලාගෙන නිවාස හදනවා වෙනුවට ඉතා වැදගත්ම සහ වහම ආණ්ඩුවල අවධානය යොමු විය යුතු කාරණයක් විදිහට මේ නිවාස ප්‍රශ්නේ මා දකිනවා. විශේෂයෙන්ම ඔප්පු නැති අයට නිවාස ඔප්පු ඒ හිමිකම් ලබා දීම, ඒ හිමිකම් නැත්නම් උන් විකල්ප ස්ථාන වල පදිංචි කිරීම. මේක ජාතික ප්‍රතිපත්තිමය වැඩසටහනක් නිවාස සඳහා විශේෂයෙන් නාගරිකව. දැන් කොළොන්නාව ඔබ කිව්වා වගේ කොළොන්නාවේ සමහර එක ප්‍රදේශයක් තියෙනවා ඔරුගොඩවත් තමිල්නාඩුව කියලා අපි ජනප්‍රියද යන්න බෑ. මේ නිවාස චූටි නිවාස කෑලි. සමහර ඒවා පවුල් 3-4 ජීවත් වෙනවා. මේවා කිසිම පහසුකමක් නැහැ. මූලික පහසුකම්වත් නැහැ. ඉතින් මේක වෙනස් වෙන්න ඕනේ. අපි තාමත් අපි මෙච්චර ලෝකේ දියුණුයි. අපි මේ මුඩුක්කු නැති කරන්නේ නැද්ද? අපි කොහෙද මේ ඉන්නේ? අපේ රට කොහෙද තිබුණේ? අද කොහෙද ඉන්නේ? මේ බරපතල ප්‍රශ්නයක් මේ කොළඹ නගරයේ ඉඩම් ප්‍රශ්නේ සහ නිවාස ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ විසඳන්න වහාම ජාතික ප්‍රතිපත්තිමය වැඩසටහනක් ක්‍රියාත්මක කළ මේ මිනිසුන්ගේ හිතවල තියෙන බර සැහැල්ලු කරන්න ඕන. මම മന്ത്രിවරයෙක් විදිහට අනාගතයේදී දැඩි බලපෑමක් ආණ්ඩුවට කරන්න බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ විශේෂයෙන් වතු ආශ්‍රිතව සහ පැල්පත් ආශ්‍රිත නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් කරන්න කියලා. හරි දැන් සමාජීය වශයෙන් හිතවත් ප්‍රේක්ෂක හිතවතුන් වන ඔබ බලපාලා තියෙන ගැටලු වලට මොවුන් ලබා දෙන්න බලාපොරොත්තු වෙන පිළිතුරු මොනවද කියන කාරණාව අපි කතා බහ කර අවසන් මිනිත්තු කිහිපය තමයි ගත වෙන්නේ. අපි සූදානම් දැන් ජනතාවට තියෙන විශාලම ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශයට පත් කරලා පාර්ලිමේන්තුවට යවන පිරිස පක්ෂ මාරු කරාවිද? එහෙමත් නැත්නම් ඩීල් දේශපාලනයට යවිද කියලා. ඔබතුමා එහෙම යනවද නැද්ද? ජනතාවට ඉතාමත් කෙටියෙන් සහතිකයක් දෙන්න. කිසිම ආකාරයකින් මේ අපිට දැන් මේ 77 මෙපිට බිහිවෙච්ච දේශපාලඥයෙක්ගේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේක. එතකොට අද ජනතාවගේ කතරේ හැලුරු ලක් කරන් තියෙනවා. එහෙනම් කිසිම ආකාරයෙන් මම දෙන පොරොන්දුව තමයි ඒක අපේ ප්‍රදේශයේ ජනතාවක් දන්නවා, අපේ දිස්ත්‍රික්කයේ ජනතාවක් දන්නවා. ගහන කතරේ වටිනාකම කවදාවත් මුදලට, නිලතල වලට, බලයට පාවා දෙන්නේ නැහැ කියන පොරොන්දුව ස්ථිර වශයෙන්ම දෙනවා. හරි. එසොසිල් කින්දල්පිටිය මහත්මයා ජනතාවට සහතිකයක් දෙන්න. මෙහිමයි මම පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්න වෙලාවේ මට ඕන තරම් ඉල්ලීම් ආවා. අපිත් එක්ක එන්න මෙච්චර පහසුකම් දෙන්න ජනතාවට ලබා දෙන පහසුකම් මෙච්චර. හැබැයි මම විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට ජනතාවගේ අවශ්‍යතා ටික දිනාගත්තා. ඒ නිසා මම කවදාවත් මම ජනතාව මට දීපු ඒ පරමාධිපත්‍ය බලය ඒක මම වැරදි විදිහට පාවිච්චි කරන්නේ, ඒක හැල්ලුවට ලක් කරන්නේ, ඒක මේ ගණිකා වෘත්තිය යොදවන්න මම සූදානම් නැහැ. ඒක කිසිසේත්ම කිඳල්පිටිය අතින් වෙන්නේ නැහැ. හැබැයි කිඳල්පිටිය ජනතාව වෙනුවෙන් කරන සටන නවතින්නේ නැහැ. අපි දැන් පහුගිය කාලේ ඇයි ඇතුනේ 225 එපා කිව්වේ ඇයි?
මේ 225 එපා කිව්වා. මම කියන්නේ ඒ අතර හොඳ මිනිස්සු ඉන්නවා. ඒ නිසා ජනතාවට මේ වෙලාවේ අවස්ථාවක් තියෙනවා වැඩක් කරලා තියෙන වැඩක් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන දර්ශනයක් තියෙන ඒක ක්‍රියාවට නංවන්න පුළුවන් පක්ෂ මාරු නොකරන විපක්ෂයේ හිටියත් අපේ අයිතිවාසිකම් වලට සටන් කරන්න පුළුවන් කියලා හිතන අය මේ සැරේ විද්වත් උගත් අය පාර්ලිමේන්තුවට යන කනගාටු වෙන සමහර වෙලාවට අනිත් ප්‍රධාන විපක්ෂවල කොච්චර වියත් අය ඉන්නවා කිව්වත් වෙන ඒ ප්‍රශ්නකාරී තැන් තියෙනවා. හැබැයි ඒ නිසා මේ සියල්ල මැනලා කිරලා බලලා Tamanට ගැළපෙන අය සටන් කරන්න පුළුවන් අය Tamanගේ අයිතිවාසිකම් දිනලා දෙන්න පුළුවන් අය තෝරලා පාර්ලිමේන්තුවට යවන්න කියන එක තමයි මගේ ඉල්ලීම. ජනතාව විදිහට ඔබ බුද්ධිමත් තීරණයක් ගන්න ඔබ අලුත් මුහුණු හෙව්වා අපි ඒකට අවස්ථාවක් ලබා දීලා තියෙනවා අවසාන වශයෙන් ජනතාවට පොරොන්දු දෙන්න. අර ඔබතුමාලා පාර්ලිමේන්තුව ආරම්භ ලැබුවොත් කරනව කියපු දේවල් ඒ විදිහටම කරනවද? ඔව් අනිවාර්යෙන්ම දැන් අපි විශේෂයෙන්ම මම දේශපාලන සාමාන්‍යයෙන් පොරොන්දු දීලා නැහැ. විශේෂයෙන්ම අනිවාර්යෙන්ම ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ජනතාව ලබා දෙන කතරේ මං කියන වටිනාකම ආරක්ෂා කරනවා වගේම ඒ වෙනුවෙන් අනිවාර්යෙන් පෙනී හිටිනවා. සුසිල් කෙඳෙල්පිටිය මහත්මයා ඔබතුමා ජනතාව වෙනුවෙන් සිහින දකින්නවා කිව්වා. සිහින ප්‍රතිපත්ති බවට පත් වෙලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති ටික ඒ විදිහට මිටු කරනවා කියලා ජනතාවට සහතික. එහෙමයි. ජනතාව මාව පාර්ලිමේන්තුවට යවන්නේ ඔවුන්ගේ සිහින සැබෑ කරගන්න. ඒ නිසා මම පාර්ලිමේන්තුවට යන්නේ ඔවුන්ගේ සිහින සැබෑ කරන්න. ඒ නිසා මාව යැවීම ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීම. මගේ ඒක දෙයයි තියෙන්නේ. ජනතාවගේ සිහින සැබෑ කරන එක. මම ඒක කරලා තිනවා ජනතාව දන්නවා. ඒ නිසා මට අලුත් දෙයක් නැහැ. අනිවාර්යෙන් ජනතාව මාව පාර්ලිමේන්තුවට යවයි කියන දැඩි විශ්වාසය මට තියෙනවා. මෙවර මහ මැතිවරණයට තවත් ඉතිරි වෙලා තියෙන්නේ දින කිහිපයක් විතරයි. තීරණාත්මක මැතිවරණයක් වෙනදාට වඩා අලුත් මුහුණු වලට අවස්ථාවක් හිමි වන මැතිවරණයක් බවට මෙවර පාර්ලිමේන්තු මැතිවරණය පත් වේවි කියලා අපි හිතනවා, අපි විශ්වාස කරනවා. අද අපිත් එක්ක අලුත් මුහුණු සාකච්ඡාවට එකතු වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟ වදින සමන්ප්‍රිය හේරත් මහත්මයා, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වදින සුසිල් කිඳෙල්පිටිය මහත්මයා, ඔබ දෙදෙනාටම අපි සුබ ප්‍රාර්ථනා කරනවා දියවන්නාව තරණය කරන්න හැකියාව ලැබෙන්න. එතකොට අර ජනතාව විදිහට ඔබ දැකපු සිහින මවුන් ඉටු කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක වැඩසටහනට එකතු වුණාට. අපි සූදානම් තවත් අලුත් මුහුණු දේශපාලනික සංවාදයක් තුළින් ඔබත් එක්ක එක්කාසු වන්නට.